ආයුබෝවන් දුවේ පුතේ. අද අපි ඉගෙන ගන්න යන්නේ 11 වසරේ ප්‍රතිශත පාඩමේ වැල්පොලිය කියන මාතෘකාව. මේ වැල්පොලිය කියන මාතෘකාව ඉගෙන ගනිද්දී අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ වැල්පොලිය කියන්නේ මොකක්ද කියන එක. ඔයගොල්ලෝ 10 වසරේ ඉගෙනගෙන තියෙනවා සුළු පොලිය කියන මාතෘකාව. සුළු පොලිය කියන මාතෘකාව ගැන මම මතක් කරොත් එහෙම සුළු පොලිය කියලා කියන්නේ ඔයගොල්ලෝ ගත්ත ණය අපි හිතමු රුපියල් 5000ක් ණයට ගන්න කෙනෙක්. වාර්ෂික පොලිය අනුපාතය 110යි නම් අපෙන් අහුවොත් එහෙම වසර 3කදී ලැබෙන පොලිය කීයද කියලා අපි ඒක ගුණ කරනවා 3ෙන්. වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. වාර්ෂික පොලිය අනුපාතය අපිට තියෙන වසර ගාණින් ගුණ කරනවා. එතකොට අපිට පොලිය මුදල එකපාරටම උත්තරේ ගන්න පුළුවන්. මේකට අපි කිව්වේ සුළු පොලිය කියලා. මොකක්ද සුළු පොලිය කිව්වේ? වාර්ෂික පොලිය අරගෙන ඒක අපිට පොලිය හොයන්න දෙන වර්ෂ ගාණින් ගුණ කරා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ වැල් පොලිය කියන්නේ මොකක්ද කියන එක. මම ඒක මෙන්න මේ තියෙන උදාහරණ වලට පැහැදිලි කරලා දෙන්නම්. වැල් පොලිය කියන එක වචනින් අපි තේරුම් ගන්නවා නම් වැල් පොලිය කියලා කියන්නේ අපි ගන්න ණයකට එහෙම නැත්නම් අපි තැන්පත් කරන මුදලකට හෝ ඕනෑම අවස්ථාවක අපේ පොලියටත් පොලිය එකතු වෙන දෙයට තමයි වැල් පොලිය කියලා කියන්නේ. මම ආය මතක් කරන්නම් අපිට ලැබෙන පොලියටත් නැවත පොලිය එකතු වෙන එකට තමයි අපි වැල් පොලිය කියලා කතා කරන්නේ. මෙන්න මේ උදාහරණ දැක්කම බලන්න තේරෙනවා රුපියල් 5000ක් 100ට 10ක වාර්ෂික වැල් පොලියක් යටතේ ණයට ගත් පුද්ගලයෙකුට වසර දෙකක් අවසානයේ ණය නිදහසීම සඳහා ගෙවිය යුතු මුළු මුදල සොයන එක තමයි අපි ගාණින් දෙන්නේ. මේ ගාණ අපිට ක්‍රම දෙකක් ඔස්සේ හදන්න පුළුවන්. මම මේ ක්‍රම දෙකම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට කැමති ක්‍රමයක් භාවිතා කරලා ගාණ හදන්න. මුළු මුදල අහන හින්දා අපිට මේ ක්‍රම දෙකම ඉතාමත් ලේසියෙන් යොදා ගන්න පුළුවන්. මම පළවෙනි ක්‍රමය මුලින්ම කියලා දෙන්නම්. පළවෙනි ක්‍රමය ගත්තාම ඔයා තේරුම් ගන්න ඕනේ මේකේ වසර දෙකක් ගන්න කියවෙන්නේ. ඒතකොට අපි හිතමු මෙන්න මෙහෙම. මෙයා මේ ණය ගන්නේ මේ පුද්ගලයා මේ ණය ගන්නේ 2020 පළවෙනි මාසේ පළවෙනිදා කියලා. තේරෙන්න කිව්වොත් 2020 ජනවාරි මාසේ පළවෙනිදා මේ පුද්ගලයා මේ ණය ගන්නේ. ඔයා හිතන්නේ මේ පුද්ගලයා ජනවාරි පළවෙනිදා වෙනකොට ණය රුපියල් 5000යි. මොන පළවෙනිදාද? 2020 ජනවාරි පළවෙනිදාට මේ පුද්ගලයාගේ ණය රුපියල් 5000යි. අපි දැන් බලනවා අපිට කියන්නේ වාර්ෂික වැල් පොලියක් යටතේ ගන්නවා කියන්නේ. මෙන්න මේ වැල් පොලිය කියන එක අපි හොඳට ගානේ දකින්න ඕනේ. මොකද අපි සුළු පොලිය විතර ගන්න හදුවොත් සම්පූර්ණයෙන් වැරදි. දැන් කියන විදිහට ගත්තොත් එහෙම 100ට 10ක වාර්ෂික වැල් පොලියක් නම් මෙයා ගන්නෙ අපි දන්නවා වසරකට පොලිය අනුපාතය 100ට 10යි. එහෙනම් වසරකට පොලිය අනුපාතය 100ට 10යි නම් අපි බලනවා මෙයා ගන්නෙ 5000ක ණයක් 5000කට 100ට 10ක් පොලිය එකතු වෙන්න ඕනේ. මේක බිංදු දෙකට බිංදු දෙක කැපිලා ගියාම අපිට එනවා 50 වරක් 10 රුපියල් 500යි කියලා. මේ 500 කිව්ව මොකද්ද දරුවෝ? පළවෙනි වසරට මෙයාට ලැබෙන පොලිය මුදල. පළවෙනි වසරේ මෙයා තියෙන රුපියල් 5000යි ණය. ඒ 5000යි ණයට අමතරව මෙයාට පළවෙනි වසරට ලැබෙන පොලිය. දවසක් එක්කම ලියුවොත් 2020 12 වෙනි මාසේ 31 වෙනිදා වෙනකොට හොඳ තේරුම් ගන්න. වසර පටන් ගන්න ජනවාරි 1 වෙනිදා. වසර ඉවර වෙන්නේ 12 වෙනි මාසේ 31. ඒ කියන්නේ දෙසැම්බර් 31 කින් වසර ඉවරයි. ඒ වසර ඉවර වෙද්දී මෙයාට ඒ වසරට හැදිච්ච පොලිය තමයි රුපියල් 500යි කියලා කියන්නේ. පොලිය රුපියල් 500යි. හරිද? දැන් බලන්න පළමු වසරට පොලිය 500යි ණය 5000යි. මට කියන්න දැන් මෙයා පළමු වසර ඉවර වෙලා දෙවෙනි වසරට යනකොට මෙයාට ණය කීයක් තියෙනවද? ණය කියන්නේ මෙන්න මේ පොලියයි ගත්ත ණයයි දෙකම එකතුව. පොලිය 500යි ණය 5000යි. එහෙනම් මෙයා දෙවෙනි අවුරුද්දට යනකොට ඒ කියන්නේ 2021 පළවෙනි මාසේ පළවෙනිදා 2021 ජනවාරි පළවෙනිදා වෙනකොට මෙයාට තියෙන ණය මුදල කීයද? ණය මුදල තමයි රුපියල් 5500ක්. ඇයි 5500ක් උනේ? පළවෙනි අවුරුද්දේ පොලිය රුපියල් 500යි පළවෙනි අවුරුද්දේ ණය 5000යි. මේ දෙකම එකතු වෙලා තමයි දෙවෙනි අවුරුද්දට ගියේ. එතකොට දෙවෙනි අවුරුද්ද පටන් ගන්න මෙයාට 5500ක් කියන ණය මුදල කිව්වා. අපෙන් අහන්නේ වසර දෙක අවසානයේ ගෙවිය යුතු මුළු මුදල. එහෙනම් මම හොයා ගන්න ඕනේ දෙවෙනි වසර අවසන් වෙනකොට මෙයාට ගෙවන්න තියෙන පොලිය මුදල කීයද කියලා. පොලිය මුදල හොයන්න නම් දෙවෙනි වසරේ පටන් ගන්නකොට 5500යි දෙවෙනි වසරේ ඉවර වෙනවා 2021
දෙසැම්බර් 31 වෙනිදා 31 වෙනිදා වෙනකොට මෙයාගේ මේ ණය මුදලට පොලිය හැදලා තියෙන්න ඕන. බලන්න 5000ක් ණයට ගත්තා. පළමු අවුරුද්දේ පොලිය 500ක් වුණා. ඒ 500ත් ණය මුදලට එකතු වුණා. දැන් මේ 5500ටම අපි බලනවා පොලිය කීයද කියලා. වර්ෂයකට පොලිය 110යි. 110 මේක ගුණ කරනවා. මම ඔයගොල්ලන්ට කිව්වා වැල් පොලිය කියන්නේ මොකද්ද? පොලියටත් පොලිය එකතු වෙන එකට. දැන් මෙයාගේ මෙතන 500ක පොලියක් තියෙනවා. අන්න ඒ 500 පොලියටත් දැන් අපි මේ පොලිය හදන්න නේද යන්නේ. අන්න ඒකට තමයි අපි වැල් පොලිය කියලා කිව්වේ. දැන් බලන්න 5500 110 ගුණ කරාම මේ බිඳු දෙක මේ බිඳු දෙක කැපෙනවා 55 10ක් රුපියල් 550යි. මේ 550 කියන්නේ මොකක්ද දරුවෝ? දෙවෙනි අවුරුද්දේ විතරක් මෙයාට ලැබෙන පොලිය. එහෙනම් දෙවන වසරේ පොලිය දෙවන වසරේ පොලිය වෙනවා රුපියල් 550. පළමු වසරේ පොලිය රුපියල් 500යි. දෙවෙනි වසරේ පොලිය රුපියල් 550යි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මුළු පොලිය කියලා ගන්න වෙන්නේ පළවෙනි අවුරුද්දේ මෙයාට ලැබුණ පොලියයි දෙවෙනි අවුරුද්දේ මෙයාට ලැබුණ පොලියයි දෙකම එකතු කරාම එන පොලිය. මේ දෙකම එකතු කරාම එනවා 500 ධන 550 කියන්නේ රුපියල් 1050යි. මේ මොකද්ද? මෙයාට මේ 5000ක ණය මුදල නිසා ලැබෙන මුළු පොලිය. ඒ අනුව අපි බලන්න ඕනේ මේ ණය නිදහස් වෙන්න ගෙවන්න ඕනේ මුළු මුදල කීයද කියලා. ණය නිදහස් වෙන්න ගෙවන්න තියෙන මුළු මුදල හොයන එක හරිම ලේසි. මේ තියෙන්නේ පොලිය මුදල, පොලියට අමතරව ණය මුදලක් ගෙවන්න ඕනේ. පොලිය 1050යි, ණය මුදල 5000යි. මුළු මුදල කියලා අපිට ගන්න පුළුවන් 5000යි 1050යි දෙකම එකතුව. ඒ කියන්නේ රුපියල් 6050යි. මේ ගාන ගන්න මේ මිනිස්සයා ණය නිදහස් වෙන්න ගෙවන්න ඕනේ රුපියල් 6050. මේ තමයි අපි හදපු පළවෙනි ක්‍රමය. මම දැන් දෙවෙනි ක්‍රමය කියලා දෙන්නම්. දෙවෙනි ක්‍රමය කියන්නේ හරිම ලේසි ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තේරුම් ගන්න කලින් අපි මෙන්න මේ පොලි අනුපාතය කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. බලන්න දරුවනේ මෙතන කියනවා 100ට 10ක වාර්ෂික වැල් පොලියක් යටතේ තමයි මෙයා ණයට ගන්න කියලා. එතකොට 100ට 10ක් නම් වාර්ෂික වැල් පොලිය. මෙහෙම හිතමු. රුපියල් 100ක් ණයට ගන්න පුද්ගලයෙක් ණය නිදහස් වෙන්න නම් ගෙවන්න ඕනේ මුළු මුදල කීයද? 100ට 10යි වාර්ෂික වැල් පොලිය. 100ක් ණයට ගත්තොත් එයාට පොලිය එනවා රුපියල් 10යි. 100ක් ණයට ගත්තොත් පොලිය රුපියල් 10යි. එහෙනම් ණය නිදහස් වෙන්න ගෙවන්න ඕනේ මුළු මුදල තමයි 110යි. මම තව උදාහරණයක් ගන්නම්. 100ට 15ක පොලිය අනුපාතයකට කවුරු හරි ණයක් දුන්නොත් ඒ කියන්නේ රුපියල් 100ක් ගත්තොත් පොලිය රුපියල් 15ක් වෙන්න ඕනේ. ඒ අනුව 100ක් ණයට ගත්තොත් එයා ඒ ණය නිදහස් වෙන්න ගෙවන්න ඕනේ 115ක්. තව උදාහරණයක් කියන්න. 100ට 20ක පොලිය අනුපාතයකට ණයට ගත්තොත් මේකෙන් කියවෙන්නේ 100ට 20ක් එයා ගෙවන්න ඕනේ. 120ක් කියන්නේ කවුරු හරි රුපියල් 100ක් ණයට ගන්නවා නම් එයා ඒ ණය නිදහස් වෙන්න ගෙවන්න ඕනේ 120ක්. මෙන්න මේක හොඳට තේරුම් අරගෙන අපිට පුළුවන් දෙවෙනි ක්‍රමයට ගන්න හදන්න. දෙවෙනි ක්‍රමයට අනුව මම බලනවා මෙයාගේ ණය මුදල කීයද කියලා. ණය මුදල වෙන රුපියල් 5000යි. මේ 5000ට ගෙවන්න තියෙන මුළු මුදල තමයි අපෙන් අහන්නේ. මුළු මුදල මේ දෙවෙනි ක්‍රමයේ අනුව හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. එතකොට අපි කරන්න ඕනේ 5000 ගුණ කරනවා වාර්ෂික පොලිය අනුපාතය. වාර්ෂික පොලිය 100ට 10යි. ඒ කියන්නේ 100ක් ණයට ගත්තොත් පොලිය 10ක් ගෙවන්න ඕනේ. 100ක් ණයට ගත්තොත් පොලිය 10යි නම් මුළු මුදල හොයාගන්න වෙන්නේ 100ක් ණයට ගන්න පුද්ගලයෙක් ණය නිදහස් වෙන්න ගෙවන්න ඕනේ 110යි. මම කලින් උදාහරණයක් කිව්වා. ඒ කියන්නේ 100ට 10යි නම් පොලි අනුපාතය 100ක් ණයට ගන්න පුද්ගලයෙක් 110ක් ගෙවන්න ඕනේ. මෙන්න මේකෙන් එනවා 5000ක් ණයට ගත්ත පුද්ගලයෙක්ට එක වර්ෂයක් අවසානයේ ගෙවන්න තියෙන මුළු මුදල. මේකේ හොයාගන්න පුළුවන් 5000ක් ණයට ගත්ත පුද්ගලයෙක්ට එක වර්ෂයක් අවසානයේ ගෙවන්න තියෙන මුළු මුදල. අපෙන් අහන්නේ වසර දෙකක් අවසානයේ ගෙවන්න තියෙන මුළු මුදලනේ. එහෙනම් අපි කරන්න ඕනේ මේකම ආයෙත් ගුණ කරනවා 100ට 110යි. ඇයි ඒ 110න් ගුණ කරන්නේ? 100ට 10යි පොලි අනුපාතය. ඉතින් අපි දන්නවා 100ක් ණයට ගත්තොත් 9 නිදහස් වෙන 110ක් ගන්න ඕනේ. 100ට 110න් මෙතන ගුණ කරලා තියෙන්නේ මේ එක වර්ෂයකට හොයන්න.
වර්ෂ 2කට හොයන්න නම් අපි ඒක දෙපාරක් ගුණ කරනවා. දැන් මේක සුළු කරගන්න ඔයගොල්ලන්ට හරිම ලේසි. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 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 හරිම ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. 11 වරක් 11 කියන්නේ 121යි. 121 පහෙන් ගුණ කරලා අගට බිඳුවක් දාන්න. 121 පහෙන් ගුණ කරන්නේ හරිම ලේසි. අපි දන්නවා 100 පහක් 500යි. 21 පහක් 105යි. 500යි 105යි 605යි. එහෙනම් අපි 605 ලියාගෙන මේ බිඳුවකට දාන්න. බලන්න අපිට තනි පේළියෙන් මේ උත්තරේ මාව නේද? මේ තමයි අපේ දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය ඔයගලන්ට හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය අපි ගොඩක් කරලා භාවිතා කරනවා. මුළු මුදලයි මුළු පොලියයි හොයන්න දීපු වෙලාවට. ඒ ඇරෙන්න පළවෙනි ක්‍රමයක් ප්‍රයෝජනවත් වෙන වෙලාවල් අපිට තියෙනවා. ගණන් හදාගෙනනකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් දුපතේ අපි යමු අච්ච පොතේ තියෙන දෙවෙනි ගානට. දෙවෙනි ගාන කියනවා අවුරුද්දට 107 බැගින් වූ වැල් පොලියට රුපියල් 6000ක් බැංකුවක තැන්පත් කළ පුද්ගලයෙකුට අවුරුදු 2කට පසු හිමිවන මුළු මුදල සොයන්න කියලා. ඒ අනුව ගාණෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ පුද්ගලයා රුපියල් 6000ක් බැංකුවක තැන්පත් කරනවා. බැංකුවේ පොලි අනුපාතයක් තියෙනවා 107ක. ඒ පොලිය සුළු පොලියක් නෙමෙයි වැල් පොලියක්. වැල් පොලියක් කියන්නේ මොකද්ද? පොලියටත් පොලිය එකතු වෙනවා. එහෙනම් අපෙන් අහනවා වසර 2කට පසු හිමිවන මුළු මුදල සොයන්න කියලා. මුළු මුදල හරියට අපිට හරිම ලේසියෙන් දෙවෙනි ක්‍රමයට අනුව අපේ ගාණ හදන්න පුළුවන්. ගාණ කියනවා 6000ක් තැන්පත් කරන්නේ. එහෙනම් මම 6000 ලියා ගන්නවා. 100ට 7යි වැල් පොලිය. මං කිව්වා එහෙනම් 100ක් තැන්පත් කරොත් පොලිය 7යි. ලැබෙන මුළු මුදල වෙන්නේ 100ක් තැන්පත් කර පුද්ගලයෙකුට 107ක් ලැබෙන්න ඕනේ. එහෙනම් මේකට එහෙම අපි දානවා 100ක් තැන්පත් කරා නම් මෙයාට 107ක් ලැබෙන්න ඕනේ. මේ තියෙන්නේ එක වසරකට ලැබෙන මුළු මුදල. අපෙන් අහන්නේ වසරකට නෙමෙයි වසර දෙකකට. වසර දෙකකට අහන නිසා මේකම අපි ආපහු ගුණ කරනවා 100ට 107. මේ සංඛ්‍යාවට ගුණ කරද්දී ඔයාලට තේරෙනවා නිකන් සුළු කරන්න අමාරු වගේ ගතියක්. අපි කරගන්නේ හරිම ලේසි විදිහට මේක සුළු කරගන්න බලන්න. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. මං ඉගෙනගෙන තියෙන විදිහට මට පුළුවන් මේ 6යි 10යි කපන්න. 6ක් දෙකෙන් බෙදනවා 10ක් දෙකෙන් බෙදනවා. හැබැයි මම මෙතන එහෙම කරගන්න යන්නේ නැහැ. මොකද මට මේ සංඛ්‍යා තුන ගුණ කරලා එන උත්තරේ 10න් බෙදා ගන්න එක හරිම ලේසි 5න් බෙදනවට වඩා. අන්න ඒ නිසායි මම මේ 6යි 10යි කපන්නේ නැත්තේ. අපි ගණන් හදනවා කියන්නේ කටපාඩමින් කරන දෙයක් නෙමෙයි. ඒ නිසා සුළු කිරීමක් දැක්කම අපි ඉස්සරහට කරන්නේ මොකක්ද කියලා හිතලා තමයි ගණන් සුළු කරගෙන යන්න ඕනේ. එහෙනම් මම මොකද්ද මුලින්ම කරගන්නේ? මට මේ දෙක ගුණ කරලා මේක ගුණ කරන්නත් පුළුවන්. හැබැයි මම මුලින්ම අමාරු දෙක ගුණ කරලා ඉන්නවා. එතකොට මම 107 ගුණ කරනවා. 107 ගුණ කරන්න හරිය ලේසි දෙයක් ඔයගොල්ලෝ දන්නවා. මෙහෙම ගුණ කරන්නත් ඔයගොල්ලන්ට පුළුවන්. හැබැයි මම මේ ක්‍රමේ නැතුව ඔයගොල්ලන්ගේ 10 වසරෙන් ඉගෙන ගත්ත ඔයගොල්ලන්ට වැදගත් ක්‍රමයක් මතක් කරනවා. අපි ඉගෙන ගත්තා මෙන්න මෙහෙම දෙයක්. 107 කියන එක අපි ලියා ගන්නවා 100 ධන 7 කියලා. 107 ගුණ කිරීම 107 කියන්නේ 107 වර්ගය කියන එක. ඒක ඔයගොල්ලෝ 10 වසරෙත් ඉගෙන ගත්තා. ඒ අනුව තමයි මම මේ ගණන හදන්නේ. අපි මේ ගානේ ද්විපද ඒ කියන්නේ පද දෙකක ප්‍රකාශනයක වර්ගායතයක් හොයන්න යන්නේ. 107 වර්ගය කියන එක අපිට ලියා ගන්න පුළුවන් 100 ධන 7 වර්ගය කියලා. මම මෙහෙම කරන්නේ 10 වසරේ මතක් කරන්නේ. ඔයගොල්ලන්ට අමාරු නම් මෙහෙම කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හරියට ලේසියෙන් මට හදන්න පුළුවන්. මේ වර්ගායතය සුළු කරනකොට ඔයගොල්ලෝ දන්නවා පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවන පදයේ වර්ගය කියලා ත්‍රිපද ප්‍රකාශනයක් එන හැටි අපි කලින් කරගෙන තියෙනවා. එහෙනම් පළමු පදයේ වර්ගය 100 වර්ගය කියන්නේ 100යි තවත් බිංදු දෙකක් එන්න ඕනේ. පද දෙකේ ගුණිතය කියන්නේ 100ව 7ක් 700යි. ඒකේ දෙගුණය කියන්නේ 1400යි. පද දෙකේ ගුණිතය ධනයි නිසා මම මැද පදේ ධන දාගත්තා. දෙවන පදේ වර්ගය ධන 7 වර්ගය කියන්නේ ධන 49යි. මේ තුනම මට එකතු කරන්න තියෙන්නේ. එහෙනම් 10000ට 1400 එකතු කරාන් පස්සේ 11400යි. ඒකට 49ක් එකතු කරාන් පස්සේ 11449යි. මෙන්න මේ උත්තරේ මම ගුණ කර ගන්නවා 6යි. ගුණ කරාන් පස්සේ මට උත්තරේ එනවා 6 වරක් 54යි. 4 දැම්ම 5ක් ඉතුරුයි. 6 වරක් 4 24යි 5 29 9 දැම්ම තව දෙකක් ඉතුරුයි. 6 වරක් 4 24යි 2 26යි 6 දැම්ම තවත් දෙකක් ඉතුරුයි. 6 වරක් 1 6යි 2යි 8යි. 6 වරක් 1 6යි. මට උත්තරේ ආවා
68694ක් කියලා. මම කිව්වා ඔයගොල්ලන්ට මෙතන 10 තියෙද්දි අපිට සුළු කරගන්න එක ලේසියි කියලා. දැන් අපි මේ තුන් දෙනා ගුණ කරගෙන අවසන්. එහෙනම් මට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ ආපු උත්තරේ බෙදනවා 10යි. 10න් බෙදද්දි හරිම ලේසියි. බිංදුව 1යි. එහෙනම් දශම ස්ථාන එකක් අතරිනවා. එහෙනම් මේ බිංදුව කපලා මෙන්න මෙතනින් දශම විතර තියාගන්නවා. ඒතර අපි උත්තර එනවා රුපියල් 6869යි 746යි කියලා. 46 කොහොමද? මේ මුදලක් නිසා 4 විතරක් ලියන්නේ. අපි තව බිංදුවක් දාගන්නවා. ඒතර අපිට එන උත්තරේ රුපියල් 6869යි 746යි කියලා. එහෙනම් පුතේ මම දැන් යමු වෙන්න ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන තුන්වෙනි ගාන. රාදා 112ක වාර්ෂික වැල්පොලි අනුපාතයක් යටතේ රුපියල් 8000ක් බැංකුවක තැන්පත් කරයි. වසරකට පසු බැංකු පොලි අනුපාතිකය 10%ක් දක්වා පහළ වැටිනි. වසර දෙකකට පසු රාදාට ලැබෙන මුළු පොලි මුදල ගණනය කරන්න. එතකොට මේ ගානේ කියවම ඔයගලන්ට තේරෙනවා මේ ගානේ අහන්නේ මුළු මුදල නෙමෙයි මුළු පොලි මුදල කීයද කියලා. මම ඔයගලන්ට කිව්වා දෙවෙනි ක්‍රමය අනුව හදනකොට මුළු මුදල එකපාරම හොයාගන්න පුළුවන්. ඔයාගෙන් පොලි මුදල ලැබුවොත් ඔයාලට කරන්න තියෙන්නේ මුළු මුදලෙන් මේ ගත්ත ණය හෝ තැන්පත් කළ මුදල අඩු කරන එක. මේ ගාන දෙකෙන් පස්සේ ඔයගලන්ට තේරෙනවා රුපියල් 8000ක් බැංකුවේ තැන්පත් කරනවා. යම් කිසි මුදලක් තැන්පත් කරාට පස්සේ අපිට ඒ මුදලට වඩා වැඩි මුදලක් ලැබෙනවා නම් අන්න ඒකට අපි පොලි මුදල කියලා කියනවා. එහෙනම් මේ ගානේ අපි මුළු පොලිය හොයමු. කොහොමද හොයන්න තියෙන්නේ? රුපියල් 8000ක් තැන්පත් කරනවා කොහොමද 112ක වාර්ෂික වැල්පොලි අනුපාතයකට. මම එහෙනම් හොයාගන්නවා පළමු අවුරුද්දට මෙයාට කොච්චර මුදලක් ලැබෙනවද කියලා. එහෙනම් මම 8000 ගුණ කරනවා 112න් නෙමෙයි 100ක් තැන්පත් කරොත් මුළු මුදලේ ලැබෙන්න ඕනේ 112. 112යි නම් පොලි අනුපාතය මම කිව්වා 100ක් තැන්පත් කරොත් එයාට 112ක් ලැබෙන්න ඕනේ. එහෙනම් මේ තියෙන්නේ පළමු වසරට ලැබෙන මුදල. එහෙනම් දෙවෙනි වසර වෙනකොට මේ 112යි කියන පොලි අනුපාතය 110ක් වෙනකන් අඩු වෙනවා. එහෙනම් පළමු වසරට මුළු මුදල මම හොයා ගන්නවා. දෙවෙනි වසරට මුළු මුදල හොයද්දි මම ගුණ කරන්නේ 100ට 112න් නෙමෙයි 110යි දෙවෙනි වසරට පොලිය. එහෙනම් මම ගුණ කරන්නේ 100ට 110යි. දැන් මෙන්න මේක සුළු කරගන්න විතරයි මට කරන්න තියෙන්නේ. මේ බිංදුව කැපෙනවා. මේ බිංදුව කැපෙනවා. මේ බිංදුව දෙකටම මේ බිංදුව දෙක කැපෙනවා. දැන් මම තේරෙනවා 112 11න් ගුණ කරා. ඒ ගුණ කරාන් පස්සේ ඒ උත්තරේ 8න් ගුණ කරනවා. හරිම ලේසි. 8 වරක් 11 ගුණ කරපුවාම ඔයගොල්ලෝ දන්නවා උත්තරේ 88යි. 88 112න් ගුණ කරනවා. ඒතකොට උත්තරේ එනවා රුපියල් 9856යි කියලා. ඔයාගෙන් අහන්නේ මුළු මුදල නෙමෙයි මුළු පොලිය. එහෙනම් මේක තමයි ඔයාට වසර දෙකක් අවසන් ලැබෙන මුළු මුදල වෙන්නේ. මුළු මුදලෙන් තැන්පත් කර මුදල අඩු කරනවා. තැන්පත් කර රුපියල් 8000. මේකෙන් 8000 අඩු කරාන් පස්සේ අපිට එනවා උත්තරේ රුපියල් 1856ක් කියලා. මෙන්න මේක තමයි මේ ගාන විදිහට රාදාට ලැබෙන මුළු පොලිය වෙන්නේ. එහෙනම් දුවේ පුතේ මම යමු වෙන්නම් ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන 6 වෙනි ගානට. මොකද මම හිතනවා ඒ ගාන ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ගාන කියනවා 108ක වාර්ෂික වැල්පොලියට යම් කිසි මුදලක් ණයට දී ඇති පුද්ගලයෙකුට දෙවන වසර අවසානයේ ලැබුණු පොලි මුදල රුපියල් 432ක් නම් ණයට දී ඇති මුදල ගණනය කරන්න කියලා. මේ ගාන කියවම ඔයගොල්ලන්ට තේරෙනවා අපිට ණයට දුන් මුදල කීයද කියලා දීලා නැහැ. හැබැයි අපිට ගාන දීලා තියෙනවා දෙවන වසර අවසානයේ ලැබුණු පොලි මුදල 432ක් කියලා. කලින් ගණන් වලදී පොලිය අපිට දුන්නේ නැහැ. හැබැයි මේ ගානේදී ගාන හදා ගන්න අපිට පොලිය දීලා තියෙනවා. එහෙනම් පොලිය දුන්නා කියන්නේ අපිට ණයට දුන්න මුදල හොයාගන්න පුළුවන්. මම ඔයගලන්ට මේ ගණන් හදන ක්‍රම දෙකක් කියලා දුන්නා. පළවෙනි ක්‍රමෙන් අපිට පුළුවන් ණයත් හොයන්න පොලියත් හොයන්න. ඒ ඔක්කොම හොයන්න පුළුවන් වසරින් වසරට. දෙවෙනි ක්‍රමෙන් මම ඔයගලන්ට කිව්වා මුළු මුදලයි මුළු පොලියයි ඔයගලන්ට ලේසියෙන් හොයාගන්න පුළුවන් කියලා. මේ ගාන ගම ඔයගලන්ට තේරෙනවා අපිට ලේසියෙන්ම දාන්න පුළුවන් පළවෙනි ක්‍රමයේද දෙවෙනි ක්‍රමයේද කියලා. අපිට මුළු මුදල අහන්නේ නැත්තම් මුළු පොලිය අහන්නේ නැත්තම් අපෙන් අහන්නේ ණයට දුන් මුදල නම් අපිට දීලා තියෙන්නේ දෙවන වසර අවසානයේ ලැබුණු පොලි මුදල නම් අපිට මේ ගාන පාවිච්චි කරන්න වෙනවා
මම ඔයගොල්ලන්ට කියලා දීපු පළවෙනි ක්‍රමය. මොකද ඒකෙන් අපිට මේ ගාන ඉතාමත් ලේසියෙන් හදාගන්න පුළුවන්. අපෙන් අහන්නේ ණයට දුන් මුදල. හැබැයි ණයට දුන් මුදල කීයද කියන අපි දන්නේ නැහැ. අපිට දෙවෙනි පොලිය මුදල විතරයි. එතකොට අපි ණයට දුන් මුදල කැමති අකුරක් දාලා හදාගන්න. මේකට එක්ම වෙන්න ඕනේ නැහැ. ඔයාට ඕන නම් සිරියාවතී, කමනාවතී, සුමනාවතී කියලා ඕන නමක් මේකට දාගන්න පුළුවන්. හැබැයි මේකෙන් භාවිතා කරලා තමයි අපිට ණයට දුන් මුදල හොයන්න වෙන්නේ. එහෙනම් ණයට දුන් මුදල මම ගත්තා x කියලා. මම එහෙනම් බලනවා මෙයාගේ මේ වසර දෙකක් අවසානයේ ලැබුණු පොලිය දීලා තියෙන්නේ. මම ඒ පොලිය තියාගෙන ගාන හදාගෙන යනවා. වසර දෙකක් අවසානයේ මට ලැබෙන පොලිය කීයද කියලා හොයාගෙන. මම දැනට මේක අමතක කරනවා. අමතක කරලා ණයට දුන් මුදල x කියලා හිතාගෙන මම මේ ගාන හදාගෙන යනවා. එහෙනම් අපි හිතමු ණයට දුන් මුදල x. පළමු වසරට මෙයාට ලැබෙන්න ඕනේ 100ට කීයක පොලියක්ද? 100ට 8ක පොලිය මුදල. එහෙනම් පළමු වසරට පොලිය මට එනවා මේ දෙක ගුණ වුණාන් පස්සේ 8යි x යට ඉන්නවා 100 බෙදීම 100යි කියලා. මේ මට ආපු පළමු වසරට පොලිය. ඔයාලට මේ වසර කියන තාම තේරෙන්නේ නැත්නම් මම ඔයාලට මෙන්න මේ වසර උදාහරණෙත් එක්ක පෙන්නන්නම්. එතකොට අපි හිතනවා මෙයා මේ x කියන මුදල ණයට දීලා තියෙන්නේ 2020 ජනවාරි 1 වෙනිදා කියලා. මෙයා x මුදල ණයට දෙන්නේ 2020 ජනවාරි 1 වෙනිදා නම් මෙයාගේ පළමු වසර ඉවර වෙන්නේ 2020 දෙසැම්බර් මාසේ 31 වෙනිදාට. පළමු වසර පටන් ගන්නේ 2020 ජනවාරි 1 වෙනිදා. ඒ කියන්නේ අපි හිතුවා මේ මනුස්සයා මේ x කියන මුදල ණයට දුන්නේ 2020 ජනවාරි 1 වෙනිදා කියලා. එහෙනම් ණයට දුන් දවසේ ඉඳන් අවුරුද්දක් යනකොට මෙයාට හැදෙනවා පළමු වසරට පොලිය. පළමු වසරට පොලිය තමයි මේ 8x බෙදීම 100 කියලා අපි ගත්තේ. එහෙනම් අපි හොයනවා දෙවෙනි වසරට යනකොට, ඒ කියන්නේ පළමු වසර අවසානයේ වෙනකොට මේ මිනිස්සයා කොච්චර මුදලක් සම්පූර්ණයෙන් ණයයිද කියලා. ඒ ණය මුදල වෙන්නේ කොහොමද? මෙයා දීපු මුදලයි එයාට ගෙච්ච පොලිය දුන්නේ x කියලා මුදලක් එකතු වෙනවා 8x බෙදීම 100 කියලා මුදලක්. මේ x කියන්නේ මෙයා දීපු ණය මුදල, 8x බෙදීම 100 කියන්නේ මෙයාට පළවෙනි අවුරුද්දේ හිච්ච පොලිය මුදල. එහෙනම් මෙන්න මේ දෙක එකතු කරනවා. ඔයා දන්නවා මේකේ හරය 1යි. එහෙනම් මේ දෙක එකතු කරන්න බෑ. හරය සමාන කරගන්නවා නම් මෙයා ගුණ කරනවා 100ෙන්, මෙයාව 100ෙන් ගුණ කරොත් මෙයාව 100ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මට මෙතන එනවා 100x කියලා. යට එනවා 100යි කියලා. මේ දෙක එකතු කරාම පස්සේ මට එන උත්තරේ 100x දැන් 8x කියන්නේ 108x. හරයන් දෙකක් කවදාවත් එකතු කරන්නේ නැහැ. හරය එහෙමමයි. එහෙනම් අපේ උත්තරේ එන්නේ 108x බෙදීම 100යි. 108x බෙදීම 100යි කියන්නේ පළමු වසර අවසන් වෙලා ඉවර වෙද්දී මෙයාට තියෙන සම්පූර්ණ ණය මුදල. තවත් විදිහට කිව්වොත් 2021 ජනවාරි 1 වෙනිදා වෙනකොට මෙයාගේ තියෙන ණය මුදල තමයි රුපියල් 108x බෙදීම 100යි කියලා කියන්නේ. මේ x කියන්නේ මොකද්ද දරුවෝ? මෙයාට දුන්න ණය මුදල. එතකොට ණය මුදල තමයි x කියලා කියන්නේ. අපි මේ ගාන හදලා ඉවර කරන්න ඕනේ ණය මුදල හොයාගෙන. එහෙනම් ණය මුදල හොයාගන්නදී අපිට තේරෙනවා x කියලා කෙනෙක් දැන් මොදන්න පදයක් විතර ඇවිල්ලා ඉන්නේ. අවසානයේදී මේ x කෙනෙක් නා හෙව්වනම් අපිට උත්තරේ නිකන් නෙවෙන්නේ. මම දැන් එහෙනම් දෙවෙනි වසරට ණය මුදල හොයාගත්තා. මට ගාන දීලා තියෙන්නේ දෙවන වසර අවසානයේ ලැබුණු පොලිය මුදල. එච්චරයි අපි දන්නේ. එහෙනම් අන්න ඒක මම මේක අනුව හොයාගන්නවා. මම මෙන්න මේ දේ හොයාගෙන අවසානයේ ඒ දෙක සමාන කරගත්තා නම් මේ ගාන හදලා ඉවර කරන්න පුළුවන්. එහෙනම් දෙවෙනි වසර වෙද්දී මෙයාගේ ණය මුදල 108යි x බෙදීම 100යි. මට දීලා තියෙන්නේ දෙවෙනි වසර අවසානයේ පොලිය. එහෙනම් මම මේ ගාන හොයාගන්නවා දෙවෙනි වසර අවසානයේ පොලිය කීයද කියලා. දෙවෙනි වසරට ණය මුදල දන්නවා. දෙවෙනි වසර අවසානයේ පොලිය හොයන්න නම් මම මේක ආපහු ගුණ කරන්න ඕනේ 100ට 8ෙන්. ඇයි ඒ 100ට 8යි කියන්නේ වාර්ෂික පොලිය. පළමු වසරට පොලිය හොයනවා 100ට 8ෙන් ගුණ කරා. පළමු වසරට පොලිය මට මෙන්න මේ 8x බෙදීම 100යි කියලා ආවා. පළමු වසරේ පොලියයි දීපු ණයයි දෙකම එකතු කරගත්තා. එතකොට දෙවෙනි වසරට යනකොට ඒ කියන්නේ 2021 ජනවාරි 1 වෙනිදා වෙනකොට මෙයාට තියෙන මුළු ණය මුදල මම හොයාගත්තා. අන්න ඒ ණය මුදලට ආපහු සැරයක් පොලිය හදන්න ඕනේ. හේතුව දෙවන වසර අවසානයේ ඒ කියන්නේ වසර දෙකක් ඉවරනකොට මෙයාට ලැබෙන පොලිය තමයි ගාන දීලා තියෙන්නේ. එහෙනම් මම මේක ආපහු ගුණ කරනවා 100ට 8ෙන්. මේ දෙක ගුණ කරාම මට උත්තරේ හරියම ලේසියෙන් හොයාගන්න පුළුවන්.
මම මේක කරනවා මෙහෙම 100යි ගුණ කරාම 100යි තවත් බිංදු දෙකක් දාගන්නවා. ඒ කියන්නේ 10000යි. උඩ සංඛ්‍යාව ගුණ කරන්න මට හරිම ලේසි. 108 8ෙන් ගුණ කරන්න තියෙන්නේ. අපි මේවා පොත්වල ලියලිය පොළවල ලියලිය හදන්න දෙයක් නැහැ. 108 8ෙන් ගුණ කරන්නේ කොහොමද? 108 අපි දෙකට කඩා ගන්නවා. 100 වෙනවයි 8 වෙනවයි ගන්නවා. 100 වටක් කියන්නේ 800යි. 8 වටක් කියන්නේ 64යි. 800යි 64යි කියන්නේ 864යි. x පදේ හැමම එනවා. එතකොට දෙවෙනි වසර අවසානයේ පොලී මුදල මේක තමයි අපිට ආවේ දෙවන වසරට පොලිය. එතකොට දෙවන වසරට පොලිය ආවා 864යි x බෙදීම 10000යි කියලා. හොඳට බලන්න අපි මේ ගාන හැදුවේ කොහොමද? ණයට දෙන මුදල් මගෙන් අහනවා. මම මේ ණයට දෙන මුදල කියන්නේ දන්නේ නැහැ. මම කිව්ව ඔයගලන්ට x කියලා පදයක් ගන්න. x බැරි නම් ඕනේ පදයක් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අරගෙන ඒ ණයට දුන් මුදල පළමු වසරට පොලිය හොයාගන්න 108ෙන් ගුණ කරා. එතකොට පළමු වසරට පොලිය ආවා 100ෙන් 8x කියලා. පළමු වසරට පොලිය 100ෙන් 8x. එතකොට මම හොයාගන්න ඕනේ දෙවෙනි වසරට යද්දි මෙයාට තියෙන මුළු ණය මුදල කීයද කියලා. දෙවෙනි වසරට යද්දි තියෙන මුළු ණය මුදල වලින් මම මොකද කරේ? පළමු වසරට පොලියයි ණයට දුන් මුදලයි දෙකම එකතු කරා. පළමු වසරට පොලිය 8x බෙදීම 100යි. දුන්නු ණය මුදල x. එතකොට මේ දෙක එකතු කරද්දි මම බැලුවා හරය සමාන නැහැ. හරය සමාන කරගත්ත මෙයාව 100ෙන් ගුණ කරලා. එතකොට දෙන්නගේම හරය සමාන වුණා. මේ දෙන්න එකතු කරාම මට ආවා 108x බෙදීම 100. ඒ මොකද්ද? දෙවෙනි වසරට යද්දි මෙයා කොච්චර මුදලක් ණයයිද කියන එක. එතකොට දෙවෙනි වසරට යද්දි මෙයාගේ ණය මුදල ආවේ 108x බෙදීම 100යි. මට ගාණ දීලා තියෙන්නේ දෙවෙනි වසර අවසානයේ ලැබුණු පොලිය මුදල. එහෙනම් මම දෙවෙනි වසර අවසානයේ ලැබෙන පොලිය මුදල කීයද කියලා x ඇසුරෙන් හොයා ගන්නවා. x ඇසුරෙන් හොයාගත්තම මම කරන්න තියෙන්නේ මොකද්ද? පළමු වසර අවසානයේ ලැබුණු මුදල ගුණ කරා ආපහු 100ට 8ෙන්. එතකොට මට ආවා දෙවෙනි වසරට පොලිය කීයද කියලා. මේ තිබ්බේ දෙවෙනි වසරට යද්දි ණය. ඒක තමයි මම කිව්වේ පළමු වසර අවසානයේ සම්පූර්ණ තියෙන ණය මුදල කීයද කියලා. එතකොට දෙවෙනි වසරට යද්දි ණය මුදල ආවා 108x බෙදීම 100. ඒක මම ගුණ කරා 100ට. මට මේක ඇත්තටම සුළු කරගන්න පුළුවන්කම තිබුණා. හැබැයි මම ගාන ඉස්සරහා දෙක සුළු කරගත්තේ නැහැ. මොකද මට මේක මේ බිංදුව වලින් තියෙද්දි සුළු කරගන්න එක හරිම ලේසි. එතකොට මේක ආපහු 100ට 8ෙන් ගුණ කරාම මට ආවා දෙවන වසරට පොලිය 864x බෙදීම 10000යි කියලා. දැන් බලන්න මේ මම හොයාගත්ත එක. මේ මම හොයාගත්ත එක මට ගාන දීලා තියෙන්නේ දෙවන වසර අවසානයේ පොලිය මුදල. දෙවන වසර අවසානයේ පොලිය මුදල 432යි. මට මේ ගානේ ආවා දෙවෙනි වසර අවසානයේ පොලිය 864x බෙදීම 10000යි කියලා. එහෙනම් ඔයාලට තේරෙනවා මේකයි දෙකම සමානයි. මේ තියෙන්නේ මම හදපු එක, මේ තියෙන්නේ ගාන දීපු එක. එහෙනම් මම කරන්නේ මොකද්ද? මේ දෙක සමාන කරගන්න. අර තියෙන්නේ මට ආව උත්තරේ 864x බෙදීම 10000. මේක තමයි දෙවෙනි වසර අවසානයේ ලැබිච්ච පොලිය. මේකම තමයි ගාන දීලා තියෙන්නේ. දෙවෙනි වසර අවසානයේ ලැබුණු පොලිය මුදල 432යි. එහෙනම් මේකයි 432යි කියන දෙකම සමානයි. ඔයාගෙන් අහන්නේ ණයට දුන් මුදල මම ගත්තා x කියලා. ඒතකොට මම මොකද කරන්න ඕනේ? x තනි කර ගන්න නම් මුලින්ම මේ 10000 නැති කර ගන්නවා. මෙතන තියෙන්නේ බෙදීම 10000. බෙදීම 10000 නැති කරන්න මම ගුණ කිරීම 10000ක් ගන්නවා. සමාන ලකුණෙන් එක පැත්තක ඉන්න දෙයකට එකක් කරා නම් ඒ දෙයම අනිත් පැත්තට කරන්න ඕනේ. එහෙනම් මම මේ පැත්තට ගුණ කරනවා 10000යි. ඒතකොට මේ 10000ට මේ 10000 කැපෙනවා. මේ පැත්ත 10000න් ගුණ කරාම මම ගුණ කළ උත්තරේ දාන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා. දැන් බලනවා 864යි x තියෙන්නේ. එහෙනම් මම මේක ආපහු ලියා ගන්නවා. 864යි x සමානයි 432 ගුණ කිරීම 10000 කියලා. දැන් මම පේනවා මට x තන කර ගන්න ඕන නම් මම කරන්න ඕනේ මේක 864ෙන් බෙදනවා. මේක 864ෙන් බෙදනවා නම් මේ පැත්තත් මම 864ෙන් බෙදන්න ඕනේ. 864යි කැපෙනවා. ඔයාලට මේ ගාන දැක්ක ගමන් පේනවා 432යි 864යි කැපෙනවා. 432ට 432 ඒවා 1යි. 864ට 432 ඒවා 2යි. එතකොට 10000යි 2යි සුළු කරන්න පුළුවන්. 2ට 2 1යි. 10000ට 2 ඒවා 5000යි. එහෙනම් x කියන්නේ 5000යි. ඒ අනුව ගාන හදලා ඉවරයි.
x අපි දැන් හොයාගෙන ඉවරයි. x කියන්නේ 5000යි. එහෙනම් ගානට අනුව ණයට දුන් මුදල රුපියල් 5000යි. මෙන්න මේ જાතිය ගැන ඉතාමත්ම වැදගත්. මොකද අපි මේ බීජීය පදයක් අරගෙන සුළු කරලා ගාන හදලා ආදේශ කරලා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගණන් පුළුවන් තරම් හදන්න පුරුදු වෙන්න. නිකන් සීනි වල ගණන් හදලා අපිට විභාගෙට උත්තර දෙන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් අමාරු ගණන් හදන්න. බැරි දේවල් තියෙනවා නම් මට පල්ලෙහාන් කමෙන්ට් දාන්න. බැරි පාඩම් මොනවද මට පල්ලෙහාන් කමෙන්ට් දාන්න. මම ඒව බලලා ඔයගලන්ට අමාරු ගණන් තව ඉස්සරහට හදන්න කියලා දෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ අපි නැවතත්